साधु 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 नमस्कार වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 මේ උතුම් ධර්ම විනය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන උතුම් මහරහත් සංඝ පරපුරට අප හැම දිනාගේම නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෝයිසි මහා ගුණ දහම් දේශනා මාලාවේ දායකත්වයේ දරන්නේ ජපානයේ පදිංචි පින්වත් අශිනි උමේෂානි මිනිවියත් ඒ වගේම ලක්මිනී රණතුංග යන අය තමා අද මේ උතුම් ධර්ම දානය ලෝකෙට සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෙට අහන්ට සලස්වනවා කියන කාරණාවේදී මම ඔබ සතුටු වෙන්න යමක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහද්දී ඒ ධර්මයේ කියන අපිටත් අහන ඔබටත් සාදුකාර දෙන ඔබටත් හිත පහදවා ගන්නා කෙනාටත් පුදුමාකාර යහපතක් සිද්ධ වෙනවා. අතීතේ මේ ධර්ම දානයේ මොනතරම් යහපතක්ද කියන කාරණාව මේ කියන්න උත්සාහ කරන්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා අපිට විශාල යහපතක් උදා කරගන්න පුළුවන් අපේ මේ ජීවිතවලට. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වත්නි එක්තරා අඹු සැමියෙක් හිටියා. ඉතින් මේ සැමියාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. ධර්මයේ ඇහුවට පස්සේ ස්වභාවයක් තමයි ධර්මය ඇහුවාම ප්‍රඥාවන්ත මිනිසයාගේ පින්වන්ත මිනිසයාගේ හිත පහදිනවා. ඉතින් මේ ස්වාමියාගේ හිත පැහැදුනා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළද්දී. හිත පැහැදුණු නිසා ඊළඟට ඇති වෙන කාරණාව තමයි ස්වාමියා කල්පනා කරා මේ ගෙදර ඉඳලා නම් මේ වැඩේ කරන්න බෑ. ධර්මයේ හැසිරෙනවා කියන කාරණාව ගෙදර ඉඳන් මේක කරන්න හරි දුෂ්කරයි. ඉතින් ඒ නිසා මම පැවිදි වෙන්න ඕනේ. බිරිඳගෙනුත් අවසර අරගෙන මෙයා පැවිදි වුණා. දැන් ස්වාමියා පැවිදි වුණු නිසා බිරිඳ තනිකටනේ. කොසල් රජතුමා ඒ කාලේ රජ කළේ. රජතුමා මේ කාන්තාව අන්තఃපුරයට ගෙන්න ගත්තා. දවසක් රජතුමා නිල් මල් මිටක් අරගෙන මිටියක් අරගෙන අන්තఃපුරයට ගියා. අන්තఃපුරයට ගිය රජතුමා අන්තఃපුර කාන්තාව එක්කෙනාට එක මල ගානේ අර මල් ටික බෙදුවා. රජුට තිබ්බ වැඩ ඉතින්. අර කාන්තාවට මල් දෙකක් ලැබුණා. මල් දෙකක් ලැබුණාට පස්සේ මේ කාන්තාව මොකද කළේ? අර මල් තමන්ගේ නහයට ලං කරලා ඉම්බා. මේ මල්ලි ඉම්බට පස්සේ මේ කාන්තාව දැන් අඬනවා. රජතුමා හැව මොකෝ අඬා වැටෙන්නේ. මෙයා කියනවා මේ මගේ ස්වාමියා මතක් වුණා කිව්වා.
මල්ලිම්බ ගමන් ස්වාමියා මතක් වුණා. ඒ මොකෝ කියලා ඇහුවා. මගේ ස්වාමියා කට අරිද්දී මහනෙල් මල් සුවඳයි කිව්වා. ඕන් ඒ කාලේ හිටපු ස්වාමිවරුන්ගේ හැටි අද කාලේ කටවල් ඇරියොත් කොහොමද කියලා ඔබම දන්නවා. එතකොට මේ රජතුමාට දැන් සැකයි. මෙයා කියන්නේ මේ ඇත්තක්ද කියලා. මොකද මේ කාන්තාව කියන කොහොම ඇත්ත කියලා පිළිගන්න බෑනේ නේ. රජතුමා මොකද කළේ? පසුවදා මේ කාරණාව හොයන්න නිසා රජතුමා ප්‍රඥාවන්තයි. රජතුමා කිව්වා රාජසේවකීන්ට රජ මැදුරේ තියෙන සියලුම සුවඳ වර්ග මැදුරින් බැහැර කරන්න කිව්වා. සියලු සුවඳ වර්ග මේ රජ මැදුරින් බැහැර කරලා රජතුමා ගියා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන පහෝදා පසුවදාට රජගෙදරට වඩින්න කිව්වා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝයාට දානෙට වැඩිය බුදුරජාණන් වහන්සේ දානෙට වැඩිය දන් වැළඳුවාට පස්සේ රජතුමා කියනවා අර බිසවත් ගෙන්නවා. බිසවගෙන් ඇහැව්වා කෝ නුඹේ ස්වාමියා කියලා ඇහුවා. බිසව පෙන්වුවා අර ඉන්නේ. ඒ තමයි මගේ ස්වාමියා ගිහි කල කිව්වා. දන් වළඳලා අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට රජතුමා කියනවා ස්වාමීනි භුක්තානුමෝදනා ධර්මදේශනාවට මේ භික්ෂුව නවත්තලා ඔබ වහන්සේලා ආරාමයට වඩින්න කිව්වා. බුදුරජාණන් වහන්සේට කිසි දෙයක් සැඟවිලා නැහැනේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ විදියට හැසිරෙන්නේ කුමක් නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලාත් එක්ක ආරාමයට වැඩි අර භික්ෂුන් වහන්සේ නැවතුණා. කවුද? අර කාන්තාවගේ ගිහි කල ස්වාමියා. අර මේ භික්ෂුන් වහන්සේ භුක්තානුමෝදනා ධර්මදේශනාව කරන්න උන්වහන්සේගේ මුව විවර කරද්දීම සුවඳ කරඬුවක් ඇරියා වගේ මුළු රජ මාලිගාවම සුවඳ පැතිරලා ගියා. රජතුමාට ඒ වෙලාවේ හිතුණා මේ කාන්තාව කිව්ව කතාව ඇත්ත. මුළු රජ මාලිගාවෙම මහනෙල් මල් සුවඳයි. පහුවදා රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා මේ කාරණාව සැලකලා. බුදුරජාණන් වහන්සේ ඇහුවා ස්වාමීනි කිම මේක වෙන්න හේතුව මොකක්ද කියලා ඇහුවා. ඕම් බලන්න ධර්මයේ ශ්‍රවණය කරන ඔබට ධර්මයේ කියන අපිට මේ ධර්මයේ අහලා හිත පහදින වාරයක් පාසා සාදුකාර දෙන ඔබටත් සතුට උපදින්නයි මේ කාරණාව. මේ ධර්ම දාණය මොන තරම් ලෝකෙට යහපත ඉෂ්ට කරනවාද කියලා බලන්න අපේ ජීවිත සම්පූර්ණයෙන්ම යහපතට යොමු වෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා. කවුරුන් හෝ කෙනෙක් ගමනක් බිමනක් යන අතරේ වෙන්න පුළුවන් සමහර විට මේ බණ පදේ ඇහෙන්නේ. වැඩපලක් කර කර ඉන්න වෙලාවෙ වෙන්න පුළුවන් සමහර විට මේ බණ පදේ අහන්නේ. සමහරලාට ගෙවල් වල රණ්ඩු කර කර ඉන්න අතරේ වෙන්නත් පුළුවන් මේ බණ පදේ ඇහෙන්නේ. එහෙම තියෙනවනේ. නමුත් ඒ මොහොතේ හරි මේ කියන කාරණාව ඇහිලා කාගේ හරි හිත ප්‍රසන්න වුණොත් එයාට කොච්චර යහපතක් ජීවිතේට ලැබෙනවද කියලා බලන්න. රජතුමා කියනවා රජතුමාට බුදුරජාණන් වහන්සේ වදාලා මහරජ සද්ධම්මන් දේශනා කාලේ මේ ධර්මයේ දේශනා කරන කාලේ ඔය භික්ෂුව මේ අතීත ජීවිතයක් ගැන කියන්නේ සද්ධර්මයේ දේශනා කරන කාලේ සාදු සාදුති භාසති මේ පුරුෂයා හිත පිනා ගිහිල්ලා මේ ධර්මයේ අහලා හිත පැහැදිලා හිත සතුටටපත් වෙලා හිත ප්‍රමුදිත වෙලා සාදුකාර දුන්නා කියනවා. බලන්න බණපදයක් අහලා හිත පැහැදිලා සාදුකාර දෙන එකේ කොච්චර විපාකද කියලා. අර හිත ප්‍රසන්න වෙලා හිත පැහැදිලා සාදුකාර දීමේ විපාකයක් කියනවා. මේ ජීවිතේ ඒ ස්වාමියාගේ මුව විවර කරද්දී ඒ භික්ෂුවගේ කට අරිනකොට වචන කතා කරන්න මහනෙල් මල් සුවඳ හමනවා කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේලා වදාළේ සුකෝ බුද්ධානං උප්පාදෝ බුදුවරුන්ගේ උපත මේ ලෝකෙට මහා සැපයක්. සුකෝ සද්ධම්මං ශ්‍රවණං සුකෝ සද්ධම්ම දේශනා බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන එකත් මහා විශාල සැපයක් ලෝකෙට. ඉතින් ඒ නිසා අද මේ ධර්ම දානයේ සිද්ධ කරන මේ පින්වතුන්ලා කරගන්නේ මහා විශාල යහපතක්. තමන්ටත් යහපතක් ඉෂ්ට කරගන්නවා.
ඒ වගේම තමා ලෝකයාටත් යහපතක් ඉටු වෙන වැඩපිළිවෙලකට මේ පින්වතුන් පත් වෙලා ඉන්නවා. මේ හැම දෙයක්ම කරන්න පින්වත්නි ඔබ හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි සත්පුරුෂයන්ගේ පහළවීම නිසායි. සත්පුරුෂයෝ ලෝකේ පහළ වුණාට පස්සේ බොහෝ දෙනාට යම් ධර්මයේ සඳහන් වෙන්නේ සත්පුරුෂයෙක් ලෝකේ පහළ වුණොත් යම් ගමක වේවා, නියම් ගමක වේවා, රටක වේවා, පවුලක වේවා, ඒ හැම දිනාටම විශාල යහපත, විශාල ලාභයක් ඇති වෙනවා කියන. ආන්ගේ යහපත, ඒ ලාභය තමයි අපි මේ ලබන්නේ මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ඔස්සේ සත්පුරුෂ ධර්මයේ ගුරු දෙවිඳුන්ගේ අවවාද අනුශාසනාව මත සත්පුරුෂ ධර්මයේ ලෝකෙට අහන්න සලස්සනවා. ඔබත් ඒ උතුම් පිනේ දායකත්වයේ දරනවා. ඒ නිසා ඔබ සතුටු වෙන්න. ඔබේ ජීවිතේට අද වගේ දවසක මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ තුන්රෝණේ තියෙන මහා විශාල ගුණස්කන්ධය ලෝකයාට දැනගන්න සලස්සන එක ඔබ ලද භාග්‍යයක්. ඔබේ ජීවිතේ ඔබ ලද විශාල භාග්‍යයක්. ඉතින් අපි මේ දේශනා මාලාවේ අපි පහුගිය දිනවල කතා කළා බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය, ඒ වගේම සම්මා සම්බුදු ගුණය, සුගත කියන ඒ උතුම් බුදු ගුණ ගැන අපි කතා කළා. අද අපි කතා කරන්න අදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ ඊළඟ බුදු ගුණය. ඒ තමයි ලෝකවිදූ කියන බුදුරජාණන් වහන්සේගේ ගුණය. උන්වහන්සේ මේ ලෝකයේ දිනුවා. ලෝකයේ දිනු බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේ මේ ලෝකයේ පිළිබඳව දැක්ක හැටි, මේ ලෝකයේ යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ආන්ගේ යථා ස්වභාවය කියා දුන්න බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණය ගැනයි අද අපි මේ ශ්‍රවණය කරන්නේ. ඒ නිසා ඔබ මේ ධර්මයේ අහද්දී මනාකොට කන් යොමු කරගෙන අහන්න. ඇයි එහෙම කියන්නේ? ඒ මනාකොට සවන් යොමු කරගෙන අහද්දී ඔබේ හිතේ යම් අවස්ථාවක පැහැදීමක් ඇති වෙනවා. ආන්ගේ පැහැදීම ඔබට මහා විශාල යහපතක් ඉටු කරලා දෙනවා. මම මේක ඉස්සරහට කියන්න කොහොමද යහපත ඉෂ්ට වෙන්නේ කියලා. ඒ නිසා යහපත ඉෂ්ට කරගන්න කැමති පුද්ගලයා, යහපත ඉෂ්ට කරගන්න කැමති මිනිසයා මේ ධර්මයේ මනාකොට ශ්‍රවණය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවකදීම තියෙනවා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්මයේ දේශනා කරන්න කියලා ආරාධනා කරද්දී බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වෙන වචන මාලාවක් තියෙනවා. ඒ තමයි එහෙනම් භික්කවේ, එහෙනම් මහණෙනි, තං සුනාත, හොඳට අහන්න කිව්වා. සාදුකං මනසිකරෝත, හොඳට මනස යොමු කරන්න කිව්වා. මනසින් සිහි කරන්න කිව්වා. භාසිස්සාමි, මං කියන්නම්. ඔබ අහන්න කිව්වා. ඒ නිසා ඔබ හොඳට අහන්න. හොඳට අහද්දී ඔබේ හිතට ඒ බුදුරජාණන් වහන්සේගේ මේ තියෙන අනන්ත ගුණ සමුදාය ගැන මහ විශාල පැහැදීමක් හටගනී. ආන්ගේ පැහැදීම ඔබව ඔසවා තබනවා සුගතිය. ඒ පිණිසයි ධර්මයේ. බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකයේ පිළිබඳව දන්නා කෙනෙක් පින්වත්නි මිතුන් ලෝකෙම නැහැ. බුදුරජාණන් වහන්සේගේ ලෝකයේ පිළිබඳව තියෙන අවබෝධයත් එක්ක ගද්දී අපිට ලෝකයේ පිළිබඳව තියෙන වැටහීම, අවබෝධය වැලි කැටයක් තරම්වත් වටින්නේ. උපමාවක් කිව්වොත් බුදුරජාණන් වහන්සේ අපි මේ ලෝකයේ දන්නා ප්‍රමාණය මහ පොළොවේ තියෙන, එහෙම නැත්නම් මහා සයුරේ ඇඟිල්ලකින් වතුර බින්දුවක් ගත්තොත් මහා සාගරයෙන් අපි දන්නා ප්‍රමාණය ඇඟිල්ලේ තියෙන වතුර ප්‍රමාණය තරම් නම් බුදුරජාණන් වහන්සේගේ තුල, බුදුරජාණන් වහන්සේ තුල මේ ලෝකයේ පිළිබඳව තියෙන අවබෝධය මහා සාගරයේ ජලය තරම් කිව්වොත් ඒ උපමාවත් ප්‍රමාණ වෙන්නේ. ඒසා අවබෝධයක් බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ පිළිබඳව තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්නේ අපිට අවබෝධ කරගන්නට අවශ්‍ය කරන දේ විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සාමාන්‍ය මනසකින් කල්පනා නොකළ යුතු කාරණා ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ බුද්ධ විෂය, බුදුවරුන්ගේ විෂය අපිට මේ හිතලා අවසන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මේ වගේ අය කියලා අපිට හිතලා අවසන් කරන්න බෑ පින්වත්නි.
ඔබට මේ බණපදේ කියන්න පොතපත පරිශීලනය කරද්දී අපිට තේරුණේ මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නම් මේ ආයුෂේ තියෙන තාක් කිව්වත් ආයුෂේ නම් ඉවර වෙලා යයි. මේ ජීවිතය අවසන් වෙලා යයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බේ නම් මට කියලා ඉවර කරන්න බෑ. ඒසා විශාල බුදු ගුණ ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙනවා. සුවාසූ දහසක් ධර්මස්කන්ධය කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ උපන් ගුණ. ඒ හදමඩලේ උපන් ගුණය වචනයට පෙරලිලා ලෝකෙට ආවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණ. බුදුරජාණන් වහන්සේ ඒ නිසා වදාලා පින්වත් මාණෙනි ලෝකයේ පිළිබඳව බුද්ධ විෂය අචින්තයයි. බුදුරජාණන් වහන්සේලා පිළිබඳව හිතලා අවසන් කරන්න බෑ. ඔය වර්තමානයේ සාමාන්‍ය මිනිසයා පඬිතමානී මිනිසයා බුදුරජාණන් වහන්සේ මේ විදියයි කියලා නොයේකුත් අර්ථකථන දුන්නට සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරපු උත්තමයෙක් ගැන මේ එක ජීවිතයක් ලැබපු අපිට කෙසේනම් කියන්නද? ඒ නිසා අපි කල යුත්තේම මේ කියන බණපද ඔස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමමයි. සිත පහදවා ගත්ත උන්ගේ විපාක අග්ගස්මින් දානං දදතං අග්ගම් පුඤ්ඤම් පවට්ටති. අග්‍රෝ දුන්නොත් අග්‍රෝ දේ ලැබෙනවා. අග්‍රෝ විපාක ලැබෙනවා. අග්‍රෝ කෙනාට හිත පහදවා ගත්තොත් අග්‍රෝ විපාක ලැබෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා ඔබටත් මටත් කරන්න තියෙන පින්වත්නි ශක්ති ප්‍රමාණය මේ බණපදේ අහලා සිත පහදවා ගන්න එක. ඒ තරම් යහපතක් වෙන නම් ලබන්න බෑ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ විෂය අචින්ත්‍යයි. බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය මේ විදිහයි කියලා හිතලා අවසන් කරන්න බෑ. ඒ නිසා ඒක හිතන්න එපා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ලෝක විෂය අචින්ත්‍යයි. සාමාන්‍ය මනසකින් මේ ලෝකේ ස්වභාවය කල්පනා කරන්න කිව්ව සාමාන්‍ය මිනිස්සෙක් උමතු වෙනවා කිව්වා. දැන් වර්තමානයේ නොයේකුත් අය මේ ලෝකෙ පිළිබඳව නොයේකුත් අර්ථකථන දෙනවා. සමහර කාලවල කියනවා මේ ලෝකේ ගෝලාකාරයි කියනවා. සමහර කාලවල කියනවා මේ ලෝකේ ඉලිප්සාකාරයි කියනවා. එක එක විදිහෙන් කියනවා. නමුත් මේ එකයි කොයි විදිහෙන් කිව්වත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ස්වභාවය මීට අවුරුදු 2600කට කලින් අවබෝධ කළා. ඒ සත්‍ය කවුරු කොහොම කිව්වත් වෙනස් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ලෝක විෂය අචින්ත්‍යයි. ලෝකයේ පිළිබඳව හිතලා අවසන් කරන්න බෑ. ඊළඟට තමයි කර්ම විෂය අචින්ත්‍යයි. කර්මය කියන දේ හිතලා අවසන් කරන්න බෑ කිව්වා. මේ කර්මයට මේ විපාකයි කියලා කීමේ හැකියාවක් අපිට නැහැ. සමහර අය කරදර කරනකොට පස්සේ කාලෙක ඒ කෙනාට යම් කරදරයකට පත් වෙන්න සිද්ධ වුණොත් අපි කියන දෙයක් තමයි ඕකුන්ට ඔහොම උනේ මට අපිට කරපු දෙයට කියලා. ඒ අපි කියන්නේ අපිට කර්ම පිළිබඳව ඥානයක් තිබිලාද? නැහැනේ. ඒ අපි හිතලා කියන දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේට ඒ හැකියාව තිබ්බා. උන්වහන්සේට තිබුණා අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපහකං යතහභූතං පජානාති. අතීත අනාගත වර්තමාන කළ කර්මයන් විපාක දෙන තැන් හේතු වශයෙන් තැන් වශයෙන් කියන්න පුළුවන් ඥානය බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ ඥානය අපිට නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කර්ම විෂය අචින්ත්‍යයි. මේවා හිතලා අවසන් කරන්න බෑ. ලෝක විෂය අචින්ත්‍යයි කියන කාරණාව කොච්චර සත්‍යයක්ද බලන්න. බුදුරජාණන් වහන්සේට තිබූ අවබෝධය හරි පුදුමයි. දවසක් තරුණයෙක් හිත කලකිරිලා ගඟක් අයිනට ගියා පොඩ්ඩක් කල්පනා කර ඉන්න. දැන් අදටත් තියෙන දෙයන්නේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නාට පස්සේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ හිතට දුකක් දුම්නසක් ඇති වුණාට පස්සේ කරන දෙයක් තමයි ගඟක් අයිනට මුහුදක් අයිනට ගිහිල්ලා ඔහේ කල්පනා කර ඉන්න එක. මේ වගේ මේ තරුණයා අර ගඟ අයිනට ගිහිල්ලා බලාගත්තුවත් බලාගෙන පොකුණ දිහා බලාගෙන කල්පනා කරගෙන හිටියා මේ ගඟ දිහා. ගග්ගරා කියන පොකුණු තීරයට ගියා. මෙයා කල්පනා කර ඉද්දි මෙයා එකපාරටම දැක්කා සිවුරංග සේනාවක්. ඇත් ආශ්‍රිය පාවල කියන සිවුරංග සේනාවක්ම නෙළුම් දණ්ඩක් අස්සෙන් ගියා. මෙයාට මේක ඇස් අදා ගන්න බැරුව ගියා. මෙයා එකපාරටම කල්පනා කරා මට පිස්සු හැදුනා.
නගරේ පුරාම ඇවිදගෙන ගියා බලාපල්ලා මට දැන් පිස්සු මම මෙහෙම දෙයක් දැක්කා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟටත් ওই කාරණාව ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා අපි හිතන්නේවත් නැති දෙයක්. උන්වහන්සේට මේ ලෝකයේ පිළිබඳව තිබූ අවබෝධය හරි විශ්මිතයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා පින්වත් මහණෙනි ඇත්තටම එදා ඔය නෙළුම් දණ්ඩෙන් අස්සෙන් සිවුරඟ සේනාවක් ගියා කිව්වා. එදා සුරාසුර යුද්ධයක් තිබ්බා. ඒ සුරාසුර යුද්ධයේදී අසුරයෝ පැරදුනා. සුරයෝ දින්නා. දෙවිවරු අතරත් අසුරයෝ අතරත් යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධයෙන් දෙවිවරු දිනුවා. අසුරයෝ පැරදුනා කියනවා. පැරදුණු අසුරයෝ අසුරපුරයට ගියේ අර නෙළුම් දණ්ඩ අස්සෙන් කියන සියුම් ශරීරම වාගෙන නෙළුම් දණ්ඩ අස්සෙන් ගියා කියන. බලන්න සාමාන්‍ය මිනිස්සුන්ට හිතන්න පුළුවන් දෙයක්ද කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝක විශ්ය අචින්තය අපිට හිතලා අවසන් කරන්න බැරි දෙයක් මේ ලෝකෙ පිළිබඳ. ලෝකෙ සිද්ධ වෙන දේවල් අපිට හිතලා අවසන් කරන්න බැහැ. දැන් ওই පහුගිය කාලේ තිබුණා මේ අභ්‍යවකාශයේ මේ කළු කුහර ගැන කතාවක් ආවා. දැන් අපිට හිතුනේ දැන් එක එක නිර්වචන දුන්න මේ සම්බන්ධයෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් කියයි. ওই කළු කුහර වලින් එහාට තියෙන්නේ මොනවාද කියන එක. ඒසා අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තිබ්බා. දවසක් බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය ගැන පැහැදිලා හිටු ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමිනී මං අහලා තියෙනවා කකුසඳ බුදුරජාණන් වහන්සේට අභිභූ කියලා රහතන් වහන්සේ නමක් හිටියා. ඒ රහතන් වහන්සේට ලෝක 1000කට ඇහෙන්න කතා කරන්න පුළුවන් පියවි කටහඬින්. සාමාන්‍ය කටහඬින් ලෝක 1000කට ඇහෙන්න ඒ රහතන් වහන්සේට කතා කරන්න පුළුවන් ස්වාමිනී තථාගතයන් වහන්සේට බුදුරජාණන් වහන්සේට කොච්චර ලෝකවලට ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේනි තථාගතයන් වහන්සේගේ හැකියාව ප්‍රමාණ කරන්න බෑ කියනවා. ඒ නිසා ඔක අහන්න එපා කිව්වා. එහෙම කියද්දි ආනන්ද ස්වාමීන් වහන්සේට මේ කුතුහලය ආව බුදුරජාණන් වහන්සේට මොනතරම් හැකියාවක් ඇද්ද? ආයා යහැව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් ආනන්ද අහගන්න කිව්වා. මේ හිරුසඳු දෙක බබලන මේ ලෝකයට කියනවා චක්‍රාවාටයක්. මන්දාකිනියක්. එහෙම නැත්නම් ගැලැක්සියක්. සාමාන්‍ය ලෝකෙන් කිව්වොත් ගැලැක්සිය. මේ වගේ ලෝක 1000ක් තියෙනවා. මේ ලෝක 1000ට කියනවා චූලනිකා සහස්‍රී ලෝක ධාතුව. ලෝක ධාතු 1000යි. ඒකට කියනවා මේ වගේ හිරුසඳු බබන ලෝක ධාතු 1000ක් තියෙනවා. ඒ 1000ට කියනවා චූලනිකා සහස්‍රී ලෝක ධාතුව කියලා. දැන් අපිට හිතන්නවත් පුළුවන්. අපි හිතන්නේ මේ හිරුසඳු දෙක බබන මේ ලෝකේ තමයි අපේ එකම ලෝකය කියලා. සමහර අයට නම් අපේ තමන්ගේ එකම ලෝකේ තමයි මගේ නිවන මගේ පැල්පතයි කියලා ගෙදර ඉන්න බිරිඳයි දරුවෝ ටිකයි තමයි යාගේ මුළු ලෝකෙම. සමහර කෙනෙක්ගේ මුළු ලෝකෙම තමන්ගේ ෆෝන් එක. සමහර කෙනෙක්ගේ මුළු ලෝකෙම තමන්ගේ පෙම්වතිය පෙම්වතා. එහෙමයි අපේ ලෝකේ අපි හිතන් ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට තියෙන අවබෝධය බලන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිරුසඳු දෙක බබන්න මේ ලෝකෙට කියනවා චක්‍රාවාටයක් කියලා. මේ වගේ ලෝක 1000ක් තියෙනවා. මේ ලෝක 1000ට කියනවා චූලනිකා සහස්‍රී ලෝක ධාතුව. ආනන්ද මේ චූලනිකා සහස්‍රී ලෝක ධාතුව වගේ ලෝක ධාතු තව 1000ක් තියෙනවා කියනවා. ඒකට කියනවා මජ්ක්‍ධිමා සහස්‍රී ලෝක ධාතුවයි. ආනන්ද මේ මජ්ක්‍ධිමා සහස්‍රී ලෝක ධාතුව වගේ ලෝක ධාතු තව 1000ක් තියෙනවා. ඒකට කියනවා තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව කියලා. ආනන්ද බුදුරජාණන් වහන්සේට තථාගතයන් වහන්සේට ඕනි නම් මේ තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවටම ඇහෙන්න කතා කරන්න පුළුවන් කියනවා. ඕනි නම් ඊටත් එහා කතා කරන්න පුළුවන් කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට හරි සතුටුයි. අහනවා ස්වාමීනි කොහොමද ඒක කරන්න කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේනි තථාගතයන් වහන්සේ ඉස්ලාම කරන්නේ මේ සියලු ලෝක ධාතුවට ආලෝකය පතුරනවා කියනවා. ආලෝක ධාරාවක් පතුරනවා කියනවා. දැන් ඔය ගැන ඔබට තේරුම් ගන්න මම යමක් කියන්න. ඔය පසුගිය කාලේ යුද්ධ කාලවල තිබ්බා යුද්ධ හමුදාවෙන් ඔය පැරා ගහනවා කියලා.
ඒ කියන්නේ සතුරු ඉන්නේ කොයි දිශාවේද කියලා බලනවා මේ ප්‍රබල ආලෝකයක් පතුරවලා. එහෙම නැත්නම් තියෙන ඔය සංගීත සංදර්ශන පවත්වන කාලවල වැහි වලාකුළු ඈත් කරන්න නිසා ඒගොල්ලෝ විශාල ආලෝකයක් ගහනවා අහසට. එතකොට ගමක ඉන්න මිනිස්සෙක් ඕක දැක්කම කොහෙන්ද මේ ආලෝකය එන්නේ කියලා අර ආලෝකයේ දිහාට නැඹුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේත් ඒ විදිහයි කරන්න කියනවා. මේ තිසහසී මහා සහසී ලෝක ධාතුවටම මේ ආලෝක ධාරාවක් පතුරවනවා කියනවා. මේ ආලෝක ධාරාව පැතුරුවාම මේ තිසහසී මහා සහසී ලෝක ධාතුවෙම ඉන්න ලෝක සත්වෝ ඒ සත්වයින් ඒ ජීවීන් මේ ආලෝකයට නැඹුරු වෙනවා කියන කොහෙන්ද මේ ආලෝකය එන්නේ කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ කරන්නේ අර ආලෝකයේ හරහා ශබ්ද තරංග නිකුත් කරනවා කියනවා. ওই විදිහට තමයි කියනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ තිසහසී මහා සහසී ලෝක ධාතුවටම ඇහෙන්න කතා කරන්නේ පියවි කටහඬින්. ආනන්ද ස්වාමීන් වහන්සේට හරි සතුටුයි. සාදුකාර දුන්නානේ මං සරණ ගියේ බුදුරජාණන් වහන්සේ මේසා ගුණස්කන්ධයකින් යුක්තයි. මේ තරම් බල සම්පන්නයිද කියලා. උට ළඟ හිටිය තව කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ළඟ හිටියත් ඒ උත්තමයා හඳුනා ගන්නට බෑ. උදාය කියන භික්ෂුව කියනවා ඉතින් ආනන්ද ඔබ උච්චර උඩ පයින්නේ මොකටද කියලා ඇහුවා. ඕක ඔබට තියෙන හැකියාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට තියෙන හැකියාවක් නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා උදායි ඔහොම කියන්න එපා කිව්වා. ආනන්දගේ ඔය හිතේ ඇති වුණු පැහැදීමට පුළුවන් කියනවා 7 වතාවක් දෙවියන් අතර උපද්දන්න. ඒ මොහොතේ ඇති වුණු ප්‍රසාදයට හිතේ චිත්ත ප්‍රසාදයට. ඒකයි මං කිව්වේ ඔබ මේ බණපදයේ ආදී ඔබේ හිත පැහැදෙනවා නම් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආන්ගේ පැහැදීම අග්‍ර වූ කෙනෙකුට කරන පැහැදීමක්. ඒ පැහැදීමේ විපාකත් අග්‍රයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිතේ පැහැදීම ඇති වූ නිසා ආනන්දයන් වහන්සේට පුළුවන් කියනවා මනුස්ස ලෝකෙ ඉපදුණොත් 7 වතාවක් සක්විති රජකම ලබන්න. ඒ චූටි පැහැදීමට පුළුවන් කියනවා. නමුත් ආනන්ද මේ ජීවිතේම අරහත්ත්වයට පත් වෙනවා කියන බුදුරජාණන් වහන්සේ. තේසයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව තිබුණු අවබෝධය ඒසා විශාලයි. ඔය මම පුංචි කාරණාවක් කිව්වේ. නමුත් පොතපත පරිශීලනය කරද්දී මේ සූත්‍ර පිටකයේ කියවද්දී බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ පිළිබඳව තිබුණු අවබෝධය පින්වත්නි අපිට මේ පුංචි හෝරාවක් වගේ කාල සීමාවක කියලා අවසන් කරන්න බෑ. ධර්මයේ සඳහන් වෙනවා උන්වහන්සේගේ ආඥා චක්‍රය බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙද්දී බිහි වෙද්දී ඊළඟට උන්වහන්සේ දසමාර සේනාව පරාජයට පත් කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන දවසේ ඊළඟට උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාන මොහොතේ මේ ලෝකේ නිරයත් එළිය කරමින් ආලෝකයක් පැතිරෙනවා කියනවා. ඒක ධම්මචක්කපවත්තන සූත්‍රයේ ධම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙනවා මේ විදිහට යාව බ්‍රහ්ම ලෝකා සද්දු අබ්බුග්ගංචි මේ දහම් ගෝසාව යම්තාක් බ්‍රහ්ම ලෝකයක්ද ඒ බ්‍රහ්ම ලෝක කරා පැතිරුණා කියනවා. අප්‍රමාණෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතුරු හෝති. අප්‍රමාණෝ උලාර උදාර ආලෝකයක් ඕභාසයක් ආලෝකයක් මේ ලෝක ධාතුව පුරාම පැතිරුණා කියනවා. අතික්කම්ම දේවානං දේවානුභාවಂತಿ දෙවියන්ගේ දේවානුභාවයත් ඉක්මුවා කියන මේ ආලෝකය. සාමාන්‍යයෙන් දෙවිවරුන්ගේ ශරීරයෙන් ආලෝක ධාරා විහිදෙනවා. දෙවිවරු ප්‍රභාස්වරයි. නමුත් එදා බුදුරජාණන් වහන්සේ පහළ වුණු දවසේ මේ ලෝකයේ පැතිරුණු ආලෝකය නිසා දෙවියන්ගේ ආලෝකය නැති වෙලා ගියා කියන. ආනුභාව නැති වුණා කියන. ඒක හරියට මේ වගේ. හිරු මඩල පායද්දී කනා මෙදිරියන්ගේ එළිය නැති වෙලා යනවා වගේ බුදුරජාන් වහන්සේ ලෝකෙ පහළ වෙද්දී පැතිරෙන ආලෝකයෙන් දෙවිවරුන්ගේ ආනුභාවය නැතිලා ගියා කියනවා. ධර්මයේ පොතපතේ සඳහන් වෙනවා පින්වත්නි බුදුරජාන් වහන්සේගේ ආඥාව කොච්චරද පොතපතේ සඳහන් වෙන්නේ මේ විදිහටයි. මේ සක්වලත් සමග අපි මේ ජීවත් වෙන මේ සක්වලත් සමග කෝටි ලක්ෂයක් සක්වලේ බුදුරජාණන් වහන්සේගේ කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයයි කියනවා.
ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආඥාව මේ සක්වලත් එක්කම කෝටි ලක්ෂයක් සක්වල පැතිරලා තියෙනවා කියනවා. බලන්න මොනතරම් අනුභව සම්පන්නද කියලා බුදුරජාණන් වහන්සේ. ඒකට සාක්ෂියක් තමයි රතන සූත්‍රය. රතන සූත්‍ර වර්ණනාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩියා. බුදුරජාණන් වහන්සේ දැක්ක විශාලා මහනුවර මිනිස්සු කොච්චර දුකකට පත් වෙලාද කියලා. දැන් ඔබ ඒකට පුංචි උදාහරණයක් විදිහට ඕනනම් දකින්න පුළුවන් වර්තමානයේ ඉන්දියාවට සිද්ධ වෙලා තියෙන දේ මේ කොවිඩ් වසංගතයත් එක්ක. බලාගෙන ඉද්දි පාරේ ඇවිදින ගමන් මැරිලා වැටෙනවා. එහෙම කාලවකවානුවක් අතීතයේ තිබුණ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ එදා රතන සූත්‍රය දේශනා කළා. ඒ රතන සූත්‍රය දේශනා කරද්දී උන්වහන්සේ දෙවිවරු ආමන්ත්‍රණය කරා. යානීද භූතානි සමාගතානි සියලු භූතේනි නිසා අසව්‍යමාවිත දෙවිවරුනි හොඳට අහන්න කිව්වා මම මේ කියන දේ. යානීද භූතානි සමාගතානි කියද්දී පින්වත්නි කෝටි ලක්ෂයක් සක්වල හිටපු අමනුෂ්‍යෝ කෝටි ලක්ෂයක් සක්වල හිටපු දෙවිවරු එහෙමයි ස්වාමිනී පිළිගන්නවා කියලා වැඳ වැටුණා කියන ඇඳිලි බැඳගෙන. ඒ නිසා මේ රතන සූත්‍රයේ ආනුභාවයේ බුදුරජාණන් වහන්සේ වදාළේ කෝටි ලක්ෂයක් සක්වල ආඥාව පැතිරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ. ඒ විතරක් නෙමෙයි. ඊළඟට ආටානාටිය සූත්‍රයේ දජග්ග පිරිත, කන්ද පිරිත, මෝර පිරිත මේ සියල්ලේගේම ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පැතිරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ ආඥා ශේෂ්ත්‍රය තමා කියනවා කෝටි ලක්ෂයක් සක්වල. මේ කෝටි ලක්ෂයක් සක්වල පුරාම බුදුරජාණන් වහන්සේගේ ආඥාව පැතිරලා තියෙනවා පින්වත්නි. මේ කෝටි ලක්ෂයක් සක්වලම බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. උන්වහන්සේ අවබෝධ කළා මේ ලෝකේ තිරිසන් ලෝකේ, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, പ്രേත ලෝක, තිරිසන් ලෝක, අසුර ලෝක, නිරය, මනුස්ස ලෝක මේ සියල්ලේම උපදින්නේයි කොයි විදිහටද උපදින්නේ මේ ලෝක පිළිබඳව බුදුරජාණන් වහන්සේට මන අවබෝධයක් තිබ්බා. ඒක කාගෙන්වත් අහලා කියපු අවබෝධයක් නෙමෙයි. තමන් වහන්සේම අවබෝධ කරගත්තු ඥාණයෙන් ලද හැකියාවක් ඒක. ආන්ගේ බුදුරජාණන් වහන්සේට තිබුණු ඒ අවබෝධය නිසා උන්වහන්සේ හැබැයි මේ ලෝක අවබෝධ කළා. හැබැයි ඒ ලෝකවලට නොයලී උන්වහන්සේ මේ ලෝකෙන් නිදහස් වුණා. ඒ නිසා උන්වහන්සේට නම් කරන උන්වහන්සේගේ ගුණයක් විදිහට ලෝකවිදූ කියන ගුණයෙන් බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා. උන්වහන්සේ මේ ලෝකය අවබෝධ කළා. කෙසේද අවබෝධ කළේ? ලෝකාවබෝධ සූත්‍රයේ මේ විදිහට සඳහන් වෙනවා පින්වත්නි. ලෝකෝ භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධා. බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ මුළු මහත් ලෝකෙම අවබෝධ කළා. මේ කියන්නා වූ සක්වල සියලු ලෝකයන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. හැබැයි ලෝකස්මා තථාගතෝ විසංයුත්තෝ බුදුරජාණන් වහන්සේ ඒ සියලු ලෝකයන් හා එක් නොවි වසන්නාවිය. බුදුරජාණන් වහන්සේ ලෝක අවබෝධ කළාට ඒ ලෝක සමග එකතු වුණේ හරියට නෙළුම්පතේ දිය බිඳුව රැඳෙන්නේ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කළා. ලෝක ස්වභාවය අවබෝධ කළා. හැබැයි ඒ ලෝකෙට නොයලී බුදුරජාණන් වහන්සේ නිදහස් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා ලෝකවිදූ කියන ගුණය. ඒ ලෝකවිදූ ගුණයෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළපු මේ ලෝකයේ පිළිබඳව අපිට කියලා දුන්නා. ඒ නිසා උන්වහන්සේ ওই අනවතග්ග සංයුත්තේදී දේශනා කරනවා පින්වත් මහණෙනි මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ ගමන යන මේ සසර ගමන යන සත්‍යය මහ විශාල දුකකට පත්ලා ඉන්නේ. මේ එන සංසාර ගමනේදී සසරේ මව්වරු මිය යද්දී මේ ඇස් වලින් ගලපු කඳුළු සතර මහා සාගරයේ ජලයේ පරදිනවා කියන්නේ. පියවරු මිය යද්දී හැඬු කඳුළු සතර මහා සාගරයේ ජලයේ පරදිනවා කියනවා. දරුවෝ මිය යද්දී, ස්වාමිවරු මිය යද්දී, බිරින්දෑවරු මිය යද්දී හැඬු කඳුළු සතර මහා සාගරයේ ජලයේ පරදිනවා මහණෙනි කිව්වා. මේ විතරක් නෙමෙයි. උන්වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා පින්වත් මහණෙනි
මේ දඹදිවින් යුක්ත මේ මහ පොළොව වෙරළු ගෙඩි ගානට ගුලි කරනවා. උපමාවක්. දඹදිවින් යුක්ත මේ මහ පොළොව වෙරළු ගෙඩි ගානට ගුලි කරලා ඒ ගුලි එකින් එක වෙන් කරන්න කිව්වා. එක ගුලියක් වෙන් කරනවා මේ මගේ මේ ජීවිතේ අම්මා. තව ගුලියක් වෙන් කරනවා මේ ඒ අම්මගේ අම්මා. මේ විදිහට අර පස් ගුලි ටික වෙන් කරගෙන යනවා කියනවා. පස් ගුලි ටික අවසන් වෙලා යනවා මහ පොළොවම ගුලි කර එකතු කරන පස් ගුලි ටික අවසන් වෙලා යනවා කියනවා. හැබැයි මව්වරුන්ගේ පරපුර නම් අවසන් වෙන්නේ නැහැ කියනවා. ඒසා සසරක් අපි ඇවිල්ලා තිනවා. ඒ ලෝකේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. මේ සසර බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සසරේ එනකොට මව්වරුන්ගෙන් බීපු කිරි සතර මහා සාගරයේ ජලය පරදිනවා. මව්වරු නිසා මව්වරු මේ අධි හැඬු කඳුළු සතර මහා සාගරයේ ජලය පරදිනවා. ඊළඟට උන්වහන්සේ වදාලා මේ සසරේ එද්දී බෙලි කැපුම් කාලා මැරෙනවා. අපි නිකම් පණ ගිහින් මැරෙනවා නෙමෙයි. සමහරලාට හොර හතුරුව උවදුරු වලට ලක් වෙලා බෙලි කැපුම් කාලා මැරෙනවා. තිරිසන් ලෝකයේ උපන්නට පස්සේ බෙලි කැපුම් කාලා මැරෙන්න සිද්ධ වෙනවා. ආන් ඒ වගේ අවස්ථාවලදී මේ තමන් අපේ බෙලි වලින් ගලා ගිය ලේ සතර මහා සාගරයේ ජලය පරදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ උන්වහන්සේට මේ ලෝකයේ පිළිබඳව තිබූ අවබෝධය. එහෙම බලද්දී පින්වත්නි අපි මේ සසරේ එන්නේ ලේ සාගර, කිරි සාගර, කඳුළු සාගර පහු කරගෙන එන ගමන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි මේ සසරින් එතර වෙන්න. මේ සසර මහා දුකක් පින්වත් මහණෙනි. ඔබ මේ සසරේදී බොහෝ දුක් අනුභව කරලා තියෙනවා. ගොඩාක් දුක් විඳලා තිබුණා කියනවා මේ සසරේදී. ඒ නිසා පින්වත් මහණෙනි මේ සසරේ අපි ආවේ ඔබත් මමත් මේ සසර ගමන ආවේ ධර්මයන් හතරක් අවබෝධ නොකළ නිසා. ඒ තමා කියනවා ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය කියන මෙන්න මේ ධර්මයන් හතර අවබෝධ නොකළ නිසා කියනවා ඔබත් මාත් මේ සසරේ ආවේ. ඒ නිසා මහණෙනි දැන් ඔබත් මාත් මේ ධර්මයන් හතර අවබෝධ කළා. සසරෙන් නිදහස් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිටත් වදාලා මේ ලෝකයේ දුකක්, මේ ඉපදීම දුකක්, මේ දුකින් නිදහස් වෙන්න. මේ දුකින් නිදහස් වෙන්න තියෙන ඒකායන මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කොට නිදහස් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් උන්වහන්සේට මම මේ අදහස් කළේ බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ පිළිබඳව තිබූ අවබෝධය කොච්චරද කියලා කියන්නයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව සඳහන් වෙනවා පින්වත්නි මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය 4 වෙනි පොත් වහන්සේගේ මේකේ සඳහන් වෙනවා මම ඔබට කෙටියෙන් විස්තර කරන්නම්. සප්ත සූර්යෝද්ගමන කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ මේ සංස්කාරය අනිත්‍යයි. හේතුවක් නිසා හටගත්තු මේ ලෝකෙ මේවා සියල්ල අනිත්‍යයි. ස්ථිරයි කියලා කිසිවක් නැහැ. ඒ නිසා මේ හටගත්තු සියල්ල පිළිබඳව අවබෝධයෙන් කලකිරෙන්නමයි වටින්නේ. නොයැලෙන්නමයි වටින්නේ. නිදහස් වෙන්නමයි වටින්නේ කියලා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි වර්ෂ බොහෝ ගාණක්, වසර 100 ගණනක්, වසර දහස් ගණනක්, වසර ලක්ෂ ගණනක් මේ ඇති වෙනවා කියනවා වැසි නොවසින කාලයක් වෙනවා කියන ලෝකෙට. බොහෝ වර්ෂ ගාණක් ගියාට පස්සේ වර්ෂ ගණනාවක් ලෝකෙට වැස්ස නැහැ කියනවා. ඒ ලෝකෙට වැස්ස නැති වෙන කාල වැසි නොවසින කල්හි මේ ලෝකේ කොළ පාටට යම් ගහක් හැදෙනවද ඒ ගස් හැදෙන්නේ නැහැ කියන වේලිලා යනවා කියනවා. ලෝකින් කොළ පාට අතුරුදහන් ඒ කියන්නේ පැලෑටි වර්ග අතුරුදහන් සම්පූර්ණ වේලිලා යන කාලයක් එනවා කියනවා. මේ දේශනාවේ සඳහන් ඉන්නේ හිරු සූර්යයා 7ක් මේ ලෝකෙට පාහෙනවා කියනවා. මේ ලෝකේ විනාශය ගැන බුදුරජාණන් වහන්සේට තිබුණු අවබෝධය ලෝකයේ හට ගැනීම පිළිබඳවත් උන්වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරනවා මේ විදිහටයි හටගන්නේ කියනවා. ලෝකයේ විනාශ වෙන ආකාරය මේ දේශනාවෙන් උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් හේකින් දීර්ඝ කාලයක් යෑමෙන් කිසියම් කාලයක් එනවා කියනවා දෙවෙනි සූර්යයා පායනවා කියනවා. ලෝකෙට දෙවෙනි ඉර පායනවා. ඒ දෙවෙනි ඉර පායද්දී කුඩා විල් කුඩා නදී දරුණු ලෙස වේලිලා යනවා කියනවා.
ඉස්ලාම වේලෙන් දෙවෙනි ඉර පායනකොට පුංචි පුංචි විල් වේලෙන්න පටන් ගන්නවා කියනවා. මහණෙනි ඊළඟට තුන්වෙනි ඉර පායන කාලයක් එනවා කියන වර්ෂ බොහෝ ගාණක් ගියාට පස්සේ මේක සිද්ධ වෙන්නේ. තුන්වෙනි ඉරු පායද්දී මහා නදීහු මහා ගංගා යමුනා අචිරවතී සරබූ මහී කියන මේ මහා ගංගාවල් දරුණුව වේලෙන්න පටන් ගන්නවා කියනවා. සම්පූර්ණ වේලිලා යනවා කියනවා මේවා. ඒ වගේම හතරවෙනි ඉර මේ වර්ෂ බොහෝ ගාණක් කැවෑමෙන් හතරවෙනි ඉර පායනවා කියනවා ලෝකේ. මේ හතරවෙනි ඉර පායද්දි පින්වත්නි මහා නදීහු ඒ කියන්නේ මහා විල් තියෙනවා කියන මේ මහා නදී හටගන්න මහා විල් තියෙනවා. විල් වලින් තමයි මහා නදීන් හටගන්නේ. ඒ තමයි අනවතප්ත විල, සීහ ප්‍රපාත විල, රතකාර විල, කන්නමුණ්ඩ විල කියන මේ චද්දන්ත විල, මන්දාකිනි විල කියන මේ මහා විල් වේලෙන්න පටන් ගන්නවා කියනවා. දරුණු විදිහට වේලිලා යනවා කියනවා. හතරවෙනි ඉර පායද්දී. පස්වෙනි ඉරකුත් පායන කාලයක් එනවා කියනවා. බොහෝ වර්ෂ ගාණක් ගියාට පස්සේ ලෝකෙට පස්වෙනි ඉරකුත් පායනවා. මේ පස්වෙනි ඉර පහයද්දී මේ මහා සාගරයේ ඉමක් කොනක් නොපෙනෙන මේ මහා සාගරයේ වේලෙන්න පටන් ගන්නවා කියනවා. සැතැම්ම ගණන් යොදුන් ගණන් වේලෙන්න පටන් ගන්නවා. වතුර ටික හිඳලා කොච්චර වතුර හිඳිනවද කියන්නේ ඇඟිලි පුරුකක් තෙමන්ට බැරි තරමට වතුර ටිකක් නැහැ කියනවා ලෝකේ. සම්පූර්ණයෙන්ම ලෝකෙන් වතුර අතුරුදහන් වෙනවා. ජලය අතුරුදහන් පස්වෙනි ඉර පායද්දී. මහණෙනි වර්ෂ බොහෝ ගාණක් දීර්ඝ කාලයක් ගියාට පස්සේ ලෝකෙට 6 වෙනි ඉර පායනවා කියනවා. මේ 6 වෙනි හිරු පායනකොට සිනේරු පර්වත රාජයා මේ මහා පෘථුවිය දුන් දාන්න පටන් ගන්නවා කියනවා. මේ බලන්න මේක අපිට හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සිනේරු පර්වත රාජයා මේ මහා පෘථිවිය 6 වෙනි හිර පායද්දී දුන් දාන්න පටන් ගන්නවා. දරුණු විදිහට දුන් දානවා කියන්නේ. මහණෙනි 7 වෙනි හිරු පායන කාලයක් එනවා කියන වර්ෂ බොහෝ ගාණක් කැවෑමින් දීර්ඝ කාලයක් කැවෑමින් 7 වෙනි ඉර ලෝකෙට පායනවා කියනවා. මේ 7 වෙනි ඉර පායද්දී මේ මහා පෘථිවියත් මේ සිනේරු පර්වත රාජ්‍යයත් ගිනි ඇවිලෙන්න පටන් ගන්නවා කියනවා. මහා ගිනි ජාලාවක් විදිහට මේ ගින්න කොච්චර මේ ඉහළට නගිනවද කියන්නේ බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ ගින්න පැතිරෙනවා කියනවා. මේ පෘථිවිය ඇවිලෙද්දී 7 වෙනි ඉර පායලා ඉවරයි. පෘථිවිය ගිනිගෙන දැවෙනවා. ඒ ගිනිගෙන දැවෙද්දී අලුත් නැතුව අලු පේන්නෙත් නැහැ කියනවා. දැලි පේන්නෙත් නැහැ කියනවා. හරියට ගිතෙලක් දැවෙනවා වගේ කියනවා. ගිතෙල් දැවෙද්දී අලුත් නැහැ දැලිත් නැහැ. ඒ වගේ 7 වෙනි ඉර පායද්දී මේ සිනේරු පර්වත රාජ්‍යය මේ මහා පෘථිවිය ගිනිගෙන දැවෙනවා කියනවා. ඒ නිසා මහණෙනි මේ සංස්කාරයෝ පිළිබඳව කලකිරෙන්නමයි වටින්නේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච මේ හැම දෙයක්ම යම් දවසක් එනවා පින්වත්නි වෙනස් වෙලා යනවා. මේ බුදුරජාණන් වහන්සේ තිබු ලෝකයේ පිළිබඳව අවබෝධය. උන්වහන්සේ වදාළ ඒ නිසා මේ සිනේරු පර්වත රාජ්‍යය ගින්නෙන් දැවෙන එක වෙනසෙන එක 이르දි බලලාභීන් මාර්ගඵලලාභීන් හැර වෙන කිසි කෙනෙකුට ගෝචර වෙන්නේ නැහැ කියනවා. ආන් ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝක විෂය අචින්තයයි. හිතලා අවසන් කරන්න බෑ. ඒ හිතලා අවසන් කරන්න බැරි ලෝක විෂය පිළිබඳව බුදුරජාණන් වහන්සේට හසල දැනුමක් තිබ්බා. ආන් ඒකයි අපි කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණය ගැන අහලා මේ ගුණය පිළිබඳව අහලා හිත පහදවා ගැනීමම තමයි අපිට වටින්නේ. ඒ පිළිබඳව විවේචනය කරා කියලා අපිට ලබන්න දෙයක් නැහැ. උතුම් පුද්ගලයෝ විවේචනය කළොත් ඒකේ විපාකත් ඒ ආකාරයෙන්මයි. ඒ නිසා ඒ අනන්ත බුදුගුණ ඥාණයෙන් ලෝකවිදූ ගුණයෙන් වැඩ සිටියා වූ මේ ලෝකේ මනාකොට අවබෝධ කළා වූ ඒ අවබෝධ කළ ලෝකයට නොයලී ඒ ලෝකයෙන් නිදහස් වුණා වූ ඒ ලෝකවිදූ ගුණයෙන් යුතු අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ලෝකවිදූ ගුණයට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අද මේ සෝයිසි මහා ගුණ ධර්ම දේශනා මාලාවේ අද දින දායකත්වයේ දරනු ලබන්නේ ඔබට බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ලෝකවිදූ ගුණය පිළිබඳව ශ්‍රවණය කරන්ට සැලැස්වේ ජපානයේ පදිංචි පින්වත් අශිනී උමේෂානි මෙනවියත්
ඒ වගේම ලක්මිනී රණතුංග මිනිවියත් කියන දරුවන් විසින් තමයි ඔබට අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ නිසා මේ පින්වතුන් අරමුණු කරලා තියෙනවා මේ පින අශිනි උමේෂානි මෙනවියට ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන අදහසින් තමයි මේ අද දින ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ නිසා අද මේ ධර්ම දානමේ වශයෙන් රැස් කළ සියලු පින් අපි පළමු කොට අනුමෝදන් කරමු. පින් කැමති දෙවියන්ට සක්වල වාසී පින් කැමති දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාව රැකවරණ උපකාර මේ පින්වත් හැම දිනාටම නිරන්තරයෙන් සලසත්වා. සියලු දෙවියෝ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් අප හැම දෙනා නමිනුත් විශේෂයෙන් මේ අශිනි උමේෂානි නමිනුත් ඒ වගේම ලක්මිනී රණතුංග යන අය නමිනුත් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් දායකත්වයේ දරූ සියලු දෙනා නමින් නන්නයිරුන් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දානමේ සිද්ධ කරන්නේ සමාජිකින් නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. විශේෂයෙන් මේ පින්වතුන් නමින් මියගිය ඩී.කේ. ධර්මසේන, එම්.ජී. ගුණපාල, කේ.ආර්. අමරාවති, අනුලාවති විදානපතින්න කියන මේ පින්වත් මෑණිවරුන්ට පියවරුන්ට පරලෝ වශයෙන් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින අපට මේ උතුම් ධර්මය මේ විදිහට කියා දෙන්න මඟ පාදා දුන්න අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායුෂ සැලසේවා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ පින ධර්ම දානමේ වශයෙන් රැස් කළ මේ උදාර පින ඒ ජපානයේ පදිංචිව සිටින පින්වත් අශිනි උමේෂානි ඒ පින්වතියටත් ඒ වගේම ලක්මිනී රණතුංග යන අයටත් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ පින්වතුන් නමින් සුජීවත්ව සිටින මේනකා නිශාන්ති මෑණියන්ට, නිමල වංශ පියාණන්ට, සදීප් සහ සංදීප යන සහෝදරයින්ට, සජිනි සහ සදීෂා යන සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම 90 වන වියේ පසුවන සුමනාවති විදානපති යන මෑණියන්ට, එස් අබේ වික්‍රම සීයාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින උපකාර වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනාගේ පවුල්වල ඥාතිත මිත්‍රාදී හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින අයිති වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට මේ පින අයිති වේවා. හැම දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කායික මානසික දුක් පීඩාවන් දුරු වේවා. කායික මානසික සැපසැනසිල්ල උදා වේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණ ජීවිතවලට නොඅඩුව සැලසේවා. සියලු දෙනාට කරදර බාධා වලින් තොරව තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.